මගෙන් අහලා තියෙන ප්‍රශ්නයක් මම ඒකට චුට්ටක් උත්තර දෙන්නම්. ඒක පොඩ්ඩක් හරි ෂෝක් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මම හිතන්නේ ඒක මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. හරි? මගෙන් අහලා තියෙනවා කොච්චර පාඩම් කරනවා කියලා හිතාගෙන පාඩම් කරන්න පටන් ගත්තා. ටික වෙලාවක් කරගෙන ගියාම පාඩම් කරගෙන ගියාම එපා වුණා. හරි? යාළුවා දෙන්න සර්වේ පාඩම් කරනවා කියලා හිතාගෙන පාඩම් කරන්න පටන් අරන් ටික වෙලාවක් යනකොට එපා වෙනවා. වැඩ කරන්න පාඩම් කරන්න එපා වෙනවා. ඊට පස්සේ පාඩම් කරගෙන යනකොට පාඩම් කරපු ඒවා අමතක වුණාම කොහොමද එපා වෙනවා කියලා තමයි මේ දාලා ඒවල තියෙන මෙසේජ්. මේ ප්‍රශ්නයක් අහලා. මොකද්ද ඒකට කරන්නේ කියලා. හරි? දැන් ඕකට මම පොඩි කතාවක් කියන්නම්. දැන් මේ ලෝකයේ උදාලා හොඳට මතක තියාගන්න මේ ලෝකයේ කිසිම මිනිස්සේ පළවෙනි අවස්ථාවේදී තමන් කරන දේ පළවෙනි අවස්ථාවේදී පළවෙනි උත්සාහයෙන් සාර්ථක වෙච්ච මිනිස්සු මේ ලෝකේ නැහැ. මේ ලෝකේ කිසිම මිනිස්සෙක් නැහැ තමන් කරන පළවෙනි දේම සාර්ථක කරගන්න. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය හදන වෙලාවේදී බල්බ් එක හදන වෙලාවේදී එයා මේක දහස් වතාවක් try කරලා තමයි එයා අවසානයේ සාර්ථක වෙන්නේ. අර පළවෙනි වතාවේදී එයා පළවෙනි පාර ෆේල් වෙනවා, දෙවෙනි පාර ෆේල් වෙනවා, ඊළඟ පාර මේ මෙහෙම ගොඩාක් මේ අසාර්ථක වීම ගොඩකට පස්සේ තමයි සාර්ථකත්වය ලබන්නේ. ඊට පස්සේ ඔයාලා දන්නවා අපේ මේ වෙනකොට මේ ලෝකේ පහළ වෙච්චි ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න ඉස්සල්ලාම දුෂ්කර ක්‍රියා කරලා බැලුවා. දුක් විඳලා බැලුවා. මට සත්‍ය හොයාගන්න පුළුවන් තමන්ට. ඊට පස්සේ ශරීරයට උපරිම සැප දීලා බැලුවා. මේ සත්‍ය හොයාගන්න පුළුවන්. ඒකත් බැරි වුණා. ඊට පස්සේ තමයි මැදුම් පිළිවෙත අනුගමනය කරලා තමන්ගේ උත්සාහය සාර්ථක කරගන්න. ඒ කියන්නේ මේ ලෝකේ කවුරු තමන්ට එන පළවෙනි අවස්ථාවේදීම ඒක සාර්ථක කරගෙන නැහැ. හරි? ඒක ඔයාට විතරක් මේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ ලෝකේ මේ වෙනකල් සාර්ථක වෙච්ච හැමෝම තමන්ගේ පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ සමහර වෙලාවට 5-6 වතාවක් ඊටත් වඩා වැඩි වතාවක් අසාර්ථක වෙලා ඒ වගේ ඉගෙනගත්ත පාඩම් වලින් තමයි සාර්ථකත්වය ලබන්නේ. දැන් ඔයාලා ටවුන් එකට ගියාම ඔයාලා දකින්නවා මේ ඔයාලාගේ නගරේ තියෙනවා මේ KFC අවන්හල්. ඒක ලෝකේ තියෙන අති විශාල ආහාර දාමයක්. ෆුඩ් චේන් එකක් KFC කියලා. දැන් ඔය මේ KFC ෆුඩ් චේන් එකේ බෝඩ් එකක් එහෙම දැක්කම ඔයා දැකලා ඉතින් සමහර වෙලාවට ඒකේ ඉන්නවා මේ අර ලෝගෝ එක නැත්තම් ඒගොල්ලන්ගේ ලාංඡනය වෙළඳ ලාංඡනය විදිහට පෙන්වන්නේ මෙහෙම රැවුලක් තියෙන කොණ්ඩේ සුදු වෙච්චි පුද්ගලයෙක්ගේ මුහුණක් තමයි ඒගොල්ලෝ ලාංඡනය විදිහට පාවිච්චි කරන්නේ. ඔය තමයි KFC සමූහ නැත්තම් KFC මේ ෆුඩ් චේන් එකේ මේ ආහාර ජාලයේ නිර්මාතෘ. මෙයාගේ ජීවිත කතාව ගත්තොත් මෙයා ඉස්සල්ලාම මෙයා මුළු ජීවිත කාලය පුරාවටම වරින් වර මෙයා අසාර්ථක වෙනවා. මෙයා පොඩි කාලෙම මෙයාගේ පියා මිය යනවා. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට එයාගේ අම්මා තව විවාහයක් කරගන්නවා. ඊට පස්සේ ඒ තියෙන සිද්ධි හින්දා එයාට ගෙදර ජීවත් වෙන්න බැරි වෙලා එයා ගෙදරින් එළියට බහිනවා. ඊට පස්සේ මෙයා මේ කාලය තුලදී විවිධ රැකියාවන් කරනවා. හරි? විවිධ රැකියාවන් කරනවා. සමහර වෙලාවට කොටින්ම මෙයා සමහර වෙලාවල් වලදී රස්සාවක් හොයාගෙන ගියාම සමහර හෝටල් වල මෙයාව පිඟන් හොදන රස්සාවටවත් ගන්න බෑ කියලා එළියට දානවා. හරි? මේ වගේ විවිධ රස්සාවල් කරගෙන ගිහිල්ලා
දැන් අවුරුදු 65ක් විතර වගේ වෙනකොට දැන් විශ්‍රාම යනවා. විශ්‍රාම ගියාට පස්සේ මෙයා කල්පනා කරනවා දැන් මම මොකද කරන්නේ? දැන් මම මුළු ජීවිත කාලෙම කරපු දෙයක්වත් නැහැ. ලොකු රස්සාවක් කරගන්නත් බැරි වුණා. හම්බ කරපු දෙයක්වත් නැහැ. මේ ඩොලර් මේ 100ක විතර වගේ පොඩි මුදලක් ඉතුරු කරගෙන තියෙන්නේ. මේකෙන් මම මොකද්ද කරන්නේ? මම ඉස්සරහට මොකද වෙන්නේ කියලා කල්පනා කර ඉඳලා මෙයා තීරණය කරගන්නවා සියදිවි හානි කරගන්න. හැබැයි ඒකත් අසාර්ථක වෙනවා. දැන් සියදිවි හානි කරගන්න ගිහිල්ලා ඒකත් අසාර්ථක වෙනවා. ඊට පස්සේ එහෙම ඉන්නකොට එයාට කල්පනා වෙනවා එයා මේ අර ඉස්සර පුංචි කාලේ බොබිබලක ජීවත් වෙනකොට එයාගේ අම්මා එයාට හදලා දීපු මේ මස් වලින් මස් පිළියෙල කරපු රස එයාට මතක් වෙනවා. දැන් එයාට කරන්නම දෙයක් නැහැ. දැන් ජීවත් වෙන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. මෙයා මොකද කරන්නේ? මෙයාට මතකයි අම්මා චුටි කාලේ එයාට හදලා දීපු මේ මස් වල රෙසිපි එක නැත්තම් ආහාර වස්තුවක මතකයි. මෙයා කරන්නේ තමන්ගේ අතේ ඉතුරු කරගත්ත විශ්‍රාම යනකොට ඉතුරු වෙච්ච ඩොලර් 100 අරගෙන ගිහිල්ලා මෙයා මස් අරගෙන අර අම්මා හදලා දීපු විදියට මේ මස් පිළියෙල කරලා ඒ කියන්නේ ඒ වට්ටෝරුවට සකස් කරලා මෙයා ගෙවල් ගාන යනවා ඒ ප්‍රාන්තේ ඇමරිකාවේ ඒ ප්‍රාන්තේ යා ඉන්න පදිංචි පැත්තේ ගෙවල් ගාන යනවා මේ මස් ටික විකුණ ගන්න. දැන් මේ වයස අවුරුදු 65ක් විතර වයස මිනිස්සෙක් ගෙවල් ගාන යනවා මේ ටික විකුණ ගන්න. පළවෙනි දවසේ යනවා කවුරුත් ගන්න අසාර්ථක වෙනවා. දෙවෙනි දවසේ යනවා කවුරුත් ගන්න අසාර්ථක වෙනවා. තුන්වෙනි හතරවෙනි වගේ දවස් ටිකේ දැන් එකම ටික නෙවෙයි. මේවා කරනවා අසාර්ථක වෙනවා විසි කරනවා ඊළඟ දවසේ ආයෙත් උත්සාහ කරනවා. අසාර්ථක වෙලා ඔක දවස් කිහිපයකට පස්සේ ඔන්න එක ගෙදරකින් මෙයා අරගෙන ගියපු මස් පීරිසිය නැත්තම් මස් පිඟාන මිලදී ගන්නවා. ඒක තමයි අද ලෝකේ තියෙන දැවැන්තම ආහාර ජාලය KFC කියන ආහාර ජාලය ආරම්භ වෙන අවස්ථාව. ඒ කියන්නේ මතක තියාගන්න මේ ලෝකේ සාර්ථක වෙච්ච හැම දෙයක්ම සාර්ථක වෙලා තියෙන්නේ අසාර්ථක රැල්ලකට පස්සේ. නිසා ඔයා පාඩම් කරන්න ගිහිල්ලා පළවෙනි පාර පාඩම් කරලා ඔයාට අමතක වෙනවා කියන එක ඔයාට මේක අතාරින්න හේතුවක් නෙමෙයි. හරි? මේක එහෙම මම ගත්තොත් එහෙම මට මතකයි දැනට අවුරුදු 15කට විතර වගේ කලින් අවුරුදු 14කට කලින් මම ටියුෂන් ගුරුවරයෙක් විදිහට පන්ති කරන්න එනකොට හරි 2009 අවුරුද්දේ ජූලි මාසේ පන්ති කරන්න එනකොට ඇත්තටම මම කොයි විදිහටද මේක ඇඩ්වර්ටයිසිං ටික කරගන්නේ ප්‍රචාරණය කොහොමද කරගන්නේ කියන එක ගැන මට අබමල් රේණුවක තරම් අවබෝධයක් තිබ්බේ නැහැ. අපි දැකලා තිබ්බා අනිත් අපිට කලින් හිටපු පරම්පරාවල අපේ ගුරුවරු අපි ඉගෙන ගත්ත අපේ ගුරුවරු ඒගොල්ලෝ පන්ති සම්බන්ධ දැන්වීම් කරපු විදිහ අපි දැකලා තිබ්බා. හෑන්ඩ්බිල් බෙදලා තිබ්බා, පෝස්ටර් ගහලා තිබ්බා, පාරවල කටවුට් එල්ලලා තිබ්බා. ඉතින් අපි මම ඇත්තටම ඒ කාලේ වෙනකොට මට අවබෝධයක් තිබ්බේ නැහැ මේ ටියුෂන් පන්තියක ප්‍රචාරණය මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. හරි? ඉතින් ඒ වෙලාවේ මට මතකයි මම ඒ කාලේ මට ලොකු සල්ලියක් නැහැ. හෑන්ඩ්බිල් එකක ආර්ට් වර්ක් එක ඩිසයින් කරගන්න පිට කෙනෙකුට දීලා ආර්ට් වර්ක් එකක් ඩිසයින් කරගන්න තරම් සල්ලියක් තිබ්බේ නැහැ. කම්පියුටර් එකට ඩිසයිනින් කරන Corel Draw වගේ software එකක් දාගෙන සෑහෙන වෙලා අරගෙන මහන්සි වෙලා මම ඩිසයින් කරගන්නවා මගේ පන්තියට හෑන්ඩ්බිල් එක. පළවෙනි පන්තියට බෙදෙන හෑන්ඩ්බිල් එක. මම ආයතනයක් තෝරගන්නවා කියන එක ගැනවත් මට අවබෝධයක් තිබ්බේ නැහැ. මේ ආයතනය හොඳයි, මේ ආයතනයේට ළමයි ඉන්නවා, මේ ආයතනයේ ජනප්‍රියයි එහෙම එකක් දැනගෙන හිටියෙත් නෑ. කෑගල්ලේ ගිහිල්ලා එක ආයතනයකට ගිහිල්ලා ඇහුවා, "හරි සර් එන්න දෙන්නම් පන්තිය කරන්න" කිව්වා. මම ඒක හරියට තෝරගත්තා. කුරුණෑගල ගිහිල්ලා එක ආයතනයක් ඒ ආයතනයේ ඇත්තටම තෝරගන්න තිබ්බ එකම හේතුව මම O level කරපු කාලේ ඉඳලා සාමාන්‍ය පෙළ කරපු කාලේ ඉඳලා එතන පන්ති ගියපු නිසා. ගියාට පස්සේ කිව්වා, "හරි සර් එන්න පන්තිය කරමු ප්‍රශ්නයක් නැහැ" කියලා. ඉතින් හෑන්ඩ්බිල් එකක් හදාගෙන පෝස්ටර් එකක් ඩිසයින් කරගත්තා, පෝස්ටර් 1000ක් print කරගත්තා.
ඒ කාලේ පෝස්ටර් 1000ක් print කරනවා කියලා කියන්නේ ලොකු වියදමක්. එකක් print කරගෙන ඊට පස්සේ cut out එකක් හදමු කියලා හිතුණා. ඊට පස්සේ ටිකක් හොයලා බලුවා මේ පෝස්ටර් එකම cut out එකක් විදිහට frame කරලා පොලිතින් එකක් දාලා කරන්න. හොයලා බලනකොට ටිකක් ලොකු ගාණක් යනවා. එහෙම කරන කට්ටිය ඉන්නවා. ලොකු ගාණක් ඉල්ලුවා. මම මේක කරලා දෙන්න මට එකකට මෙන්න මෙච්චර ගාණක් ඕනි කියලා ලොකු ගාණක්. ඒ ගණන් හදලා බලනකොට මේකට ලොකු ගාණක් ඉතින් දරා ගන්න බෑ ඒ ගාණ ඒ කාලේ හැටියට 2009. ඊට පස්සේ මොකද කරන්නේ අපේ අප්පච්චි ළඟ තිබ්බ වඩුවකින් අර චූටි රීප්ප පටි ගෙනල්ලා දුන්නා. පොඩි යකඩ අඟල් භාගය විතර වගේ ඇන ටිකකුයි. වැඩ ඇරිලා එනවා. හවස 4:00 මාරට රස්සාවට ගිහිල්ලා වැඩ ඇරිලා මම කෑගල්ල එතකොට වැඩ කරේ බස් එකේ ගෙදර එනවා. ගෙදර එනකොට සාමාන්‍යයෙන් රෑ 6:00 විතර වෙනවා. ඇවිල්ලා හවස අර පොලිතින් ටිකක් ගෙනල්ලා පෝස්ටර් ටිකක් ගෙනල්ලා රීප්ප පටි වලින් ෆ්‍රේම් එක හදාගෙන ඒකට ඇන ගහලා කට් අවුට් හදනවා. දැන් මම තමයි හදන්නේ. මයි අප්පච්චි. අප්පච්චි උදව් කරනවා මම තමයි හදන්නේ. දැන් ඕක හදලා ඉවර වෙලා දැන් ඔක එල්ලන්නත් දැන් හරි ප්‍රශ්නයක්. දැන් පෝස්ටර් තියෙනවා අලවන්නත් ප්‍රශ්නයක්. ඔයාලා බැලුවා කියන්නේ වෘත්තිමය වශයෙන් ලංකාවේ ටියුෂන් ශාස්ත්‍රයේ වෘත්තිමය වශයෙන් පෝස්ටර් අලවන කට්ටියක් ඉන්නවා. වෘත්තිමය වශයෙන් කට් අවුට් එල්ලන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ගේ පැකේජ් තියෙන්නේ. මේ රූට් එකේ ගහන්න පෝස්ටර් මෙච්චරක් ගහන්න පුළුවන් ඒකට මෙච්චර ගණක් යනවා. මේ රූට් එකේ කට් අවුට් මෙච්චරක් එල්ලන්න පුළුවන් මෙන්න මේ තැන්වල ඒකට අපිට මෙච්චරක් ඕනේ. අන්නේම පැකේජ් තියෙනවා. ඒ ටික හොයලා බලුවාම ආයෙත් අර ප්‍රශ්නේම ආවා. ඒ පැකේජ් එකකට වියදම් කරන එක ඒ කාලේ හැටියට ටිකක් අමාරුයි. ඊට පස්සේ කරපු දේ තමයි ජීවිතයේ පෝස්ටර් එකක් අලවපු නැති කමේ ඔය කුණී වැඩ කරන මිනිස්සෙක් හොයාගත්තා. ගෙදර තිබිලා හොයාගත්තා මෙන්න මෙච්චර විතර වගේ ප්ලාස්ටික් බැරල් එකක් පාම් පිටි අරගෙන ඇවිල්ලා ජීවිතේ කවදාවත් පෝස්ටර් එකක් අලවන විදිහට පාප් හදලා තිබ්බේ නෑ. ඒක හදන සාමාන්‍යයෙන් අපි වෙසක් කුඩු හදන්න සරුංගල හදන්න හදන පාප්පේ වගේ උපුවට හදලා හරියන්නේ නෑ පෝස්ටර් එකක්. ඇත්තට මේක වෙනම කතාන්දරයක්. ඒකත් වැරදි එකක් හදාගත්තා. හදාගෙන අර ගෙවල් ගාව හිටපු ඩීසල් 3 wheeler එකක් අර ටික ලොකු පිටිපස්සේ තියෙන ඩීසල් 3 wheeler එකක් කතා කරගත්තා. කිලෝමීටර් එකට ගෙවන්න හයර් එක නෙවෙයි කිලෝමීටර් එකට මෙන්න මෙච්චර ගාණක් කියලා. එහෙම කරගෙන අර කුලී වැඩ කරන මිනිස්සෙක් හොයාගත්තා කියලා කිව්වේ මේ මිනිස්සයාවත් දාගෙන පෝස්ටර් ටිකක් දාගෙන දැන් යනවා රූට් එකේ. දැන් මිනිස්සයා පෝස්ටර් අලවපු මිනිස්සෙක් නෙවෙයි. ඒ නිසා මේ කාර්යක්ෂමතාවය හරි අඩුයි. ඒ පෝස්ටර් අලවන සෑහෙන වෙලා ගන්නවා. ඒ බලන් ඉඳලා බැරිම තැන පින්සලක් කරගෙන මාත් දෙන්න දැන් මම එයාත් පාප්ප ගන්නවා පෝස්ටර් යලවනවා මාත් කරනවා. ඉතින් ඔන්න ඔය විදියට මුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ පුරා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරා තාප්පයක් ගහක් ගලක් පෝස්ටර් අලවන්න තියෙන හැමතැනකම පෝස්ටර් අලවලා හෑන්ඩ් බිල් බෙදවලා පන්තිය පටන් ගන්න දවසට ගියා. ඉස්සෙල්ලාම පන්තිය තිබ්බේ කෑගල්ලේ. ඒ වාහන මොකුත් නැහැ. මට මතකයි එක පැත්තකින් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක මෙහෙම කරේ එල්ලගෙන අනිත් පැත්තෙන් ලැප්ටොප් එක කරේ එල්ලගෙන ඊට පස්සේ ටියුබ් ටික සහ පොත් ටික දාලා තිබ්බ පොඩි අර බෑග් එකක් තිබ්බා. ඒකත් අතින් අරගෙන බස් එකට ගොඩ වෙන්න බෑ පුතාලා. බස් එකේ දොරේ දෙපැත්තේ හිර වෙනවා. මේ පැත්තේ ප්‍රොජෙක්ටර් එක. දැන් මේක හිතා ගන්නකො නිකන් අර මේ පැත්තේ මෙහෙම ප්‍රොජෙක්ටර් එක එල්ලගෙන මේ පැත්තේ ලැප්ටොප් එක එල්ලගෙන දැන් බස් එකට ගොඩ වෙන්න බෑ මේ හිර වෙනවා. මට මතකයි මම ඉස්සෙල්ලාම ওই 4 කලර් ලස්සන කවර් පේජ් නෙවෙයි. හරි ෆොටෝ කොපි කරගෙන හදාගත්ත ටියුබ් 50ක් කරන් ගියා. මම හිතාගෙන හිටියේ අර කරපු කැම්පේන් එකේ හැටියට නිකන් අපි එහෙම ඒ කාලේ දින දකින්නවනේ පන්තිය ළමයි මෙහෙම ඉදී හෝල් එක පිරෙන්න ඉදී කියලා. මම කෝකටත් හිතාගත්තා මේ බැරි වෙලා හරි ටියුබ් 50 බදි වුණොත් ළඟ කොහාට හරි යවලා මේක ෆොටෝ කොපි කරලා තව ටියුබ් ටිකක් දෙන්න බලාගෙන තමයි දැන් ගිහිල්ලා 8 මාර්ක පන්තිය දාලා තිබ්බේ 8:45 විතර වගේ වෙනකල් කවුරුත් නැහැ. ඉතින් මට අර කෑගල්ල ආයතනයේ ඒ අයිතිකාරයා දැන් මාව මොටිවේට් කරනවා. සර් ඔක ගණන් ගන්න එපා, ඔකම හිතන්න එපා මේ ටියුෂන් පටන් ගත්ත හැමෝටම මොකද තමයි පළවෙනි දවසේ ළමයි ආවේ නැහැ. ඔයා චුට්ටක් ඕක අල්ලගෙන ඉන්න. දැන් මාව හිත හදනවා. කොහොම ඉන්නකොට ඔෆිස් එක ගාවට එක ළමයෙක් ඇවිල්ලා ඇහුවා රජිත සර්ගේ පන්තිය ගැන. හරි ඊට පස්සේ ගිහිල්ලා යත් එක කතා කරලා
කොහමද ටික වෙලාවක් යනකොට තව ළමයි දෙන්නෙක් ආවා. ටිකක් කතා කරලා බලනකොට අර මුළු කුරුණෑගල කෑගල්ල පුරාවටම පෝස්ටර් ගහපු එකකින් එක රට පහක වැඩක් වෙලා නැහැ. ඒ ආපු එක ළමෙක් මගේ ඔෆිස් එකේ වැඩ කරපු කෙනෙක්ගේ පුතේ අනිත් දෙන්න ඒ අර ළමයාගේ යාළුවෝ දෙන්න. උතනින් තමයි ටියුෂන් කියන එක පටන් ගත්තේ. එදා හිතුණා නම් නෑ මම මේක කරන්න බෑ මේක නතර කරනවා කියලා අද වෙනකොට මේ ගමන අවුරුදු 14ක් තිස්සේ මේ ගමන එන්න බෑ. ඒතුළු මේ ටියුෂන් ශාස්ත්‍රය ඇතුලේ මම එදායින් පස්සේ ලබාගත් දේවල් ගොඩායි. ලබාගත්තු අත්දැකීම් ගොඩායි. යන්න හම්බෙච්ච අවස්ථා ගොඩාක් විශාලයි. හරි. ළමයි ඉස්සරහට යවන්න හම්බෙච්ච අවස්ථා අනන්තයි. ඒ ගමන එදා අර 2009 ජූලි මාසේ 3 වෙනිදා වැඩේ අතහැරියා නම් මේ ගමන මේ විදිහට එන්න හම්බ වෙන්නේ. ඒ නිසා ඔයාලටත් කියන්නේ පාඩම් කරන්න ගිහිල්ලා පාඩම් කරපු එක අමතක වෙනවා කියන එක වැඩේ අතරින්න හේතුවක් නෙවෙයි. පළවෙනි පාර අමතක වෙනවා නම් තව පාරක් try කරන්න. තව පාරක් try කරන්න. හරියනකම් try කරන්න. හරි? අවසානයේ ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න පුළුවන්. මතක තියාගන්න මේ ලෝකයේ කිසිම දවසක කිසිම මිනිස්සෙක් තමන්ගේ හීනයක් හැබෑ කරගෙන නැහැ, කැප වෙන්නේ නැහැ. හරි? මතක තියාගන්න හීන කියන දේවල් ඉබේ හැබෑ වෙන්නේ මහන්සි වුණොත්, කැප වුණොත් හැම වෙලාවෙම ඒක දකින්න ඕනේ. හැම වෙලාවෙම ඒක දකින්න. මට මතකයි මම ටියුෂන් පටන් ගත්ත හැමදාටම මම දැක්කේ ළමයි 100ක පන්තියක්. ළමයි 100ක පන්තියක්. 2009 ඉඳලා පළවෙනි දවසේ ඉඳලා මම දැක්කේ මගේ හෝල් එකේ ළමයි 100ක් ඉන්නවා 200ක් ඉන්නවා. මට ඒක තමයි හීනේ. හරි. ඒකට තමයි මහන්සි වෙන්නේ. හරි. එතකොට මතක තියාගන්න ඔයාගේ හීන වෙනුවෙන් ඩ්‍රීම් එක වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට ගමනක් තියෙනවා.